හරි බලන්න ළමයි අපිට අද කතා කරන්න තියෙන 2012 අවුරුද්දේ MCQ ප්‍රශ්න පත්තරේ 41 වෙනි ගානෙන් පටන් ගන්න තියෙනවා. බලන්න 41 කියනවා රූපේ පෙන්වා ඇති ආකාරයට නවන ලද විශාල ලෝහ තහඩුවක් කෙලින් සිරස්ව පිහිටන ලෙස භූමිය මත තබා ඇත්තේ භූමියට සවි කරන ලද ඇදි කම්බි 4ක් මගින්ලු. හරිද? ඇදි කම්බි 4ක් මගින්ලු. ඔය කම්බි 4 අපිට දෙනවා කම්බි 4 ආතතිය මෙන්න මෙයාගේ ආතතිය TA කියලා. මෙතන ආතතිය TB කියලා. මෙයා TC මෙතන TD. නිශ්චල වාතයේදී සෑම කම්බියකම ආතතීන් එක සමානයිලු. XY දිශාවට තහඩුව හරහා හුළඟක් හමා යන විට මොකද වෙන්නේ කියලා අහනවා. මේ බලන්නකෝ වැඩේ. දැන් මේ තහඩුව හරහා මේ පැත්තට හුළඟක් හමා යනවා. එතකොට වෙන වැඩේ අහන්න. හොඳට බලන්න. මෙතන මම ඉහළින් බැලුවාම පේන විදිහ ඇන්දොත්. ඉහළින් බැලුව විට. එතකොට උඩින් බැලුවාම මට පේන්නේ තහඩුවක් තියෙනවා මෙන්න මේ විදිහට නෙවිච්ච. ඔහොම නෙවිච්ච තහඩුවක් තියෙනවා. ඔය තහඩුව හරහා හුළඟක් හමාගෙන යනවා. තහඩුව හරහා හුළඟක් හමාගෙන යනවා. මෙන්න මේ දිශාවට හුළඟක් හමනවා. මේ වායු ධාරා ටික අපි හිතමු හුළඟ අනාකූලව යනවා. එතකොට මම මේකේ මේ අනාකූල රේඛා ටික දික් කරොත් මේ අනාකූල රේඛා මෙන්න මෙහෙම වක්‍ර වෙලා යනවා. මේක මේ පැත්තට ඔන්න ඔහම වක්‍ර වෙයි. මෙන්න මෙහෙම යන්නේ. හොඳට බලන්න අනාකූල රේඛා මෙතන වර්ගඵලයට වඩා මෙන්න මෙතන වර්ගඵලය අඩුයි. එතකොට වර්ගඵලය අඩු වෙලා කියන්නේ වේගය වැඩි කියන්නේ බර්නූලි මූලධර්මයට අනුව බර්නූලි කියන්නේ P ධන භාගය ρ v වර්ගය සමානයි නියතයක් කියලා. වේගය වැඩි කියන්නේ පීඩනය අඩුයි. එහෙනම් මෙන්න මේවට පීඩනය අඩු වෙනවා. මෙතන ඒකේ අනිත් පැත්ත. මේ වර්ගඵලයට වඩා මේ වර්ගඵලය වැඩි. ඒ කියන්නේ වේගය අඩුයි. වේගය මෙතන වර්ගඵලය අඩු වෙනවා. එතකොට වේගය වැඩි වෙනවනේ. වේගය වැඩි වෙන හරිනේ. වර්ගඵලය අඩු වෙනවා. වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙනවා කියන්නේ පීඩනය අඩු වෙනවා. මෙතන වර්ගඵලය වැඩි වෙලා මේවට එහෙනම් වේගය අඩු වෙනවා. වේගය අඩු වෙනවා කියන්නේ පීඩනය වැඩි වෙනවා. එහෙනම් මේවට පීඩනය වැඩි. එහෙනම් ඒ තහඩුවේ මේ පැත්තේ පීඩනය වැඩි නිසා මේ පැත්තේ පීඩනය අඩු නිසා මෙන්න මේ පැත්තට පීඩන බල හට ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට පීඩන බල හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? තහඩුව මේ පැත්තට ඇලවෙනවා. ඒ පැත්තට ඇලවෙනකොට මේ A සහ D තන්තු A හා D ඇදෙනවා. හරිද? ඇයි? මේ තහඩුව ඇලවෙන්නේ මේ පැත්තටනේ. එතකොට AD A තන්තුව ඇදෙනවා D තන්තුවත් ඇදෙනවා. BC දෙන්න මක් වෙනවද?
BC හැකිලෙනවා. හරිද? එතකොට AD ඇදෙනවා නම් TA ආතතිය වැඩි වෙනවා TB ට වඩා. TD ආතතිය වැඩි වෙනවා TC ට වඩා. B ට වඩා A ගේ ආතතිය වැඩි, C ට වඩා D ගේ ආතතිය වැඩි. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ 41ට දෙවෙනි උත්තරේනේ. 41ට දෙවෙනි උත්තරේ. එතකොට තමයි වෙන්නේ අර තහඩුව ඇදෙන නිසා තහඩුව ඇලවෙන්න බලනවා දකුණු පැත්තට. තහඩුව ඇලවෙන්න බලනවා දකුණු පැත්තට. තහඩුව ඇලවෙන්න බලන නිසා AB AD තන්තු දෙක ඇදෙනවා. B සහ C තන්තු හැකිලෙන්න බලනවා. ඊට පස්සේ බලන්න 42 වෙනි ගාන. හතලිස් දෙකේ අපිට දෙනවා කාලය සමග අංශුවක ප්‍රවේගය විචලනය වෙන ආකාරය පෙන්වලා තියෙනවලු. විස්ථාපන කාල වක්‍රය වඩාත්ම හොඳින් නිරූපණය වෙන්නේ මොකේද කියලා අහන්න. අපි දන්නවා විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය තමයි ප්‍රවේගය කියන්නේ. එතකොට මේකේ මුල කොටසේ ප්‍රවේගය බිඳුවේ ඉඳන් ප්‍රවේගය එන්න වැඩි වෙලා. එහෙනම් මෙයාගේ විස්ථාපන ප්‍රස්ථාරය අනුක්‍රමණය එන්න වැඩි වෙන්න ඕන. ඊට පස්සේ ප්‍රවේගය නියත වෙලා. එහෙනම් මේ අනුක්‍රමණය ඒ ලබාගත් අවසාන අනුක්‍රමණයෙන් නියත වෙන්න ඕන. ඊට පස්සේ එන්න ධන ප්‍රවේගය ටික ටික අඩු වෙලා බිඳුව වෙලා. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය අඩු වෙලා බිඳුව වෙන්න ඕන. අනුක්‍රමණය. ඊට පස්සේ ඍණ ප්‍රවේගය වැඩි වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණය ටික ටික වැඩි වෙනවා. ඊට පස්සේ ඍණ ප්‍රවේගය ඍණ අනුක්‍රමණය වැඩි වෙනවා. ඊට පස්සේ ඍණ ප්‍රවේගය එන්න අඩු වෙලා බිඳුව වෙනවා. ඒ කියන්නේ ඍණ අනුක්‍රමණය එන්න අඩු වෙලා බිඳුව වෙනවා. ඔය වගේ ප්‍රස්ථාරයක් එන්න ඕන. උත්තරය එතකොට ගන්න වෙන්නේ 42ට පස්වෙනි උත්තරේ වගේනේ. 42ට පස්වෙනි උත්තරේ. හරිද? ඊළඟට 43 වෙනි ගාන බලන්න. දැන් මේකේ නෝට් එකක් දාගන්න යන්න එපා. මම නෝට් එකේ ඌවට පස්සේම නෝට් එක දාගන්න. මම මේකේ PDF නෝට් එක හදලා එව්වට පස්සේ ඒ නෝට් එක දාගන්න. 43 වෙනි ගාන බලන්න. 43 කියනවා වාහනයක රෝදයක එහි අක්ෂයේ සිට සිම්පල් R දුරකින් වැලි කැටයක් ඇලී ඇත. රෝදයේ අරේ කැපිටල් R ලු. රෝදය ඔමෙගා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වන විට හදිස්සියේ වැලි කැටය රෝදයෙන් ගැලවී යයි. හදිස්සියේ වැලි කැටය රෝදයෙන් ගැලවී යන. වාත ප්‍රතිරෝධය නොසලකා හැරියහොත් රෝදයෙන් ගැලවුණු වහාම වාහනයට සාපේක්ෂව වැලි කැටයේ ප්‍රවේගයේ තිරස් සංරචකයට තිබිය හැක්කේ. මේ බලන්න. දැන් මෙතන අපෙන් අහන්නේ වාහනයට සාපේක්ෂව තියෙන්න පුළුවන් වේග. කියන වැලි කැටේ ඕනිම තැනකදී ගැලවෙන්න පුළුවන්නේ. වැලි කැටේ ඕනිම තැනකදී ගැලවෙන්න පුළුවන්. එතකොට ඒ ගැලවෙන්න පුළුවන් ඕනිම තැනකදී එතකොට ඒ වෙලාවේ වැලි කැටේට තියෙන්න පුළුවන් ප්‍රවේගය යහන්නේ හැබැයි වාහනයට සාපේක්ෂව. මෙන්න මේක හරි වැදගත් මේක මතක තියාගන්න. වාහනයට සාපේක්ෂව කියන්නේ අක්ෂයට සාපේක්ෂ වේගය. මොකද රෝදය සම්බන්ධ වෙලා තියෙන වාහනයට අක්ෂයෙන්. හරිද? රෝදය වාහනයට අක්ෂයෙන්. ඒ කියන්නේ කේන්ද්‍රයෙන්.
කේන්ද්‍රයෙන් සම්බන්ධයි. එහෙනම් මතක තියාගන්න වාහනයට සාපේක්ෂ වේගය කියන්නේ වාහනයට සාපේක්ෂ වේගය කියන්නේ කේන්ද්‍රයට සාපේක්ෂ වේගය. කේන්ද්‍රයට සාපේක්ෂ වේගය. ඔය කේන්ද්‍රයට සාපේක්ෂ වේගය අපි හැඳින්නුවා කේන්ද්‍රයට සාපේක්ෂ වේගය එයාගේ ස්පර්ශීය ප්‍රවේගය කියලා. භ්‍රමණයට පමණක් අයිති ස්පර්ශීය වේගය. මේ කේන්ද්‍රයට සාපේක්ෂ වේගය කියන එක අපි හඳුන්වන්නේ භ්‍රමණයට පමණක් අයිති. දැන් පෙරලීමක්නේ සිද්ධ වෙන්නේ රෝදේ. රෝදේ පෙරලෙනකොට එයාගේ භ්‍රමණ චලිතකුත් තියෙනවා රේඛීය චලිතකුත් තියෙනවා. අන්න ඒ භ්‍රමණ චලිතයට අයිති ස්පර්ශීය වේගය තමයි කේන්ද්‍රයට සාපේක්ෂ වේගය කියලා අපි හැඳින්වුවේ. එහෙනම් මතක තියාගන්න කේන්ද්‍රයට සාපේක්ෂ වේගය කියන්නේ භ්‍රමණයට අයිති ස්පර්ශීය වේගය. භ්‍රමණයට අයිති ස්පර්ශීය වේගය. එහෙනම් ඔය රෝදේ r දුරකින් වැලි කෙටේ තියෙනවයි කියලා කියන්නේ. මේ රෝදේ කේන්ද්‍රයේ ඉඳන් r දුරකින් වැලි කෙටේ තියෙනවලු. එහෙනම් ඒ වැලි කෙටේ මෙන්න මේ වගේ ගමන් පතයක ඉන්න පුළුවන්. මම දැන් එයාගේ ස්පර්ශීය වේගය ටිකක් බැලුවා නම් හරි. මේ අරය r නම් මෙයා කැරකෙන කෝණික වේගය අපිට ඔමෙගා කියලා දෙනවා. එහෙනම් මෙතන ස්පර්ශීය වේගය r ඔමෙගානේ. මේ ඉහළම ලක්ෂයේදී තියෙන ස්පර්ශීය වේගය r ඔමෙගා. ඒක දකුණට. මෙතනදී තියෙන ස්පර්ශීය වේගය පහළට r ඔමෙගා තිරසන් රචක බිඳුවයි. මෙන්න මෙතන වමට r ඔමෙගා ඒක ඍණ. මෙන්න මෙතනදී තිරස්ස ඉහළට r ඔමෙගා තිරසන් රචක බිඳුවයි. මෙන්න මේ තැන්වල r ඔමෙගා එකක් අනතව තියෙනවා. තිරසන් රචකයක් එනවා. මෙහි ඔහොම r ඔමෙගා තියෙයි තිරසන් රචකයක් වම් පැත්තට එයි. මෙතන මෙන්න මේ වගේ දිශාවට r ඔමෙගා එකක් තියෙනවා. තිරසන් රචකයක් වම් පැත්තට එනවා. මෙතන r ඔමෙගා එක මෙහෙට තියෙයි. තිරසන් රචක කොටසක් දකුණට තියෙනවා. එතකොට මෙතන ස්පර්ශීය වේගය තිරසන් රචකට ගන්න පුළුවන්. උපරිම එක තියෙන්නේ මෙන්න මෙතනදී. මේක ධන r ඔමෙගා. අවම එක තියෙන්නේ මෙන්න මෙතනදී. අවම එක කියන්නේ වම් පැත්තට තියෙන උපරිම එක. ඒක ඍණ r ඔමෙගා. හරිද? එහෙනම් මෙයාගේ තිරස්සන් රචකය වෙනස් වෙන්නේ ධන r ඔමෙගා සහ ඍණ r ඔමෙගා අතර. මෙතන වාහනයට සාපේක්ෂ වේගයේ තිරස්සන් රචක වෙනස් වෙන්නේ ධන r ඔමෙගා සහ ඍණ r ඔමෙගා අතර. උත්තරේ ගන්න වෙන්නේ 43ට 4 වෙනි උත්තරේ. 43ට 4 වෙනි උත්තරේ. ඒක වෙනස් වෙන්නේ එතකොට ධන r ඔමෙගා සහ ඍණ r ඔමෙගා අතර. ඊළඟට 44 වෙනි ගානට ගියොත් දැන් අර 43 වෙනි ගානේ විශේෂයෙන්ම දැනගන්න ඕනි දේ තමයි 43 වෙනි ගානේදී වාහනයට සාපේක්ෂ වේගය කියලා කියන්නේ කේන්ද්‍රයට සාපේක්ෂ වේගය. කේන්ද්‍රයට සාපේක්ෂ වේගය කියලා කියන්නේ භ්‍රමණයට අයිති ස්පර්ශීය වේගය කියන අදහස. කේන්ද්‍රයට සාපේක්ෂ වේගය කියන්නේ මතක තියාගන්න එයාගේ භ්‍රමණ චලිතයට අයිති ස්පර්ශීය වේගය. භ්‍රමණ චලිතයට අයිති ස්පර්ශීය වේගය. ඊළඟට බලන්න 44. විශාල පිහිනුම් තටාකයක ජලය තුළ ඇති සෙල්ලම් තුවක්කුවකින් අරේ සිම්පල් AOEM බෝලයක් රූපය පෙන්වා ඇති පරිදි විදිනවලු. ජලය සහ EM වල ඝනත්ව දෙනවා.
ජලයේ දුෂ්ටාවිතාවය දෙනවා එක්තරා මොහොතකදී බෝලයේ ප්‍රවේගයේ x සහ y සංරචක පිළිවෙලින් vx සහ vy කියලා දෙනවා. එම මොහොතේදී අනුරූප ත්වරණ සංරචකයන්ගේ විශාලත්වය. තිරස්තරණ සංරචකයේ තිරස්තරණ සංරචකයේ වෙන වෙනම අහන්න. මේ බලන්න. අපෙන් අහන්නේ ත්වරණ සංරචකයන්ගේ විශාලත්වය. මම මුලින්ම තිරස් අවස්ථාව හිතන්න. එතකොට තිරස් අවස්ථාවේදී මෙයාගේ තිරස් ප්‍රවේගය අපිට දෙන්නේ vx කියලා. එතකොට මෙයා මත තිරස්ව තියෙන බල ටික අරගත්තොත් තිරස්ව බල තියෙන්නේ මේ චලිත දිශාවට විරුද්ධ පැත්තට තියෙන දුෂ්ටාවිතා ඝර්ෂණ බලය විතරයි. දුෂ්ටාවිතා ඝර්ෂණ බලය විතරයි. එහෙනම් මම මෙයාට දානවා චලිත දිශාවට f සමානයි ma. එතකොට තියෙන එකම තිරස් බලය ඍණ fx විතරයි. ඕක සමානයි m වතාවක් a. m වතාවක් ත්වරණ a. හරිද? මම මෙතන ත්වරණ a නෝට් කියලා ax කියලා අරගන්න. ත්වරණ ax කියලා අරගන්න. එතකොට මෙතන ඍණ fx වෙනුවට දාන්න පුළුවන් දුෂ්ටාවිතා බලය 6යි phi ඊට අරය සිම්පල් a වතාවක් vx. ඕක සමානයි m වෙනුවට දාන්න පුළුවන් මෙයාගේ ඝනත්වය දෙනවා rho pb කියලා. එනම් පරිමාවෙන් ගුණ කරා නම් ස්කන්ධ දෙනවා. පරිමාව ගෝලයක 3න් 4යි phi අරයේ ඝනය. phi a ඝනය ඕක වතාවක් rho pb වතාවක් ax. එනම් මෙතනින් මට ax වෙනවා කීයද? තිරස්තරණ සංරචකයේ ඍණ දෙවරක් 3යි දෙවරක් 2යි. එතකොට මෙතන 3යි මේ තුනත් මෙහෙට ගියාම 9 වෙනවා. 9යි ඕක බෙදීම මෙතන 2යි ඒට ඒකක් කැපුණාම phi a වර්ගය වෙනවා. rho pb ගෙන් බෙදෙනවා. එතකොට උඩ ඉතුරු වෙනවා phi කැපෙනවනේ. phi කැපෙනවා. phi ට phi කැපෙනවා. උඩ ඉතුරු වෙනවා 9යි ඊට vx. ඔන්න තිරස්තරණ සංරචකය. ඔන්න තිරස්තරණ සංරචකය. ඊළඟට සිරස් අවස්ථාව හිතුවා. බල ටික ඇඳගත්තා නම් හරි ලේසි. සිරස් අවස්ථාවේදී මෙයාගේ ප්‍රවේගය පහළට ඒ ප්‍රවේගය අපිට දෙනවා vy කියලානේ. vy කියලා. vy. ඒතර මෙයා මත තියෙන බල ටික මොනවද? පහළට තියෙනවා බර mg, උඩට තියෙනවා උඩුකුරුතරපම් බලය u, දුෂ්ටාවිතා ඝර්ෂණ බලය fy. එහෙනම් මම මෙයාටත් පහළට චලිත දිශාවට දාන්නම් f සමානයි ma. මොනවද තියෙන්නේ? පහළට තියෙනවා බර mg ඍණ u ඍණ fy සමානයි m වතාවක් ay කියලා අරගමු ත්වරණ සංරචකේ. m වෙනුවට දාන්න පුළුවන් අර කලින් ගත්ත වගේම 3න් 4යි phi a ඝනය rho pb ඕක වතාවක් g. ඍණ උඩුකුරුතරපම් බලයට ගන්න පුළුවන් පරිමාව 3න් 4යි phi a ඝනය rho pb rho w නේ. phi a ඝනය ඔන්න පරිමාව 3න් 4යි phi a ඝනය පරිමාව ඝනත්තර දාන්න වෙන්නේ ජලයේ ඝනත්වය rho w. ජලයේ ඝනත්වය rho w වතාවක් g. ඕකරින fy ට දාන්න පුළුවන් දුෂ්ටාවිතා ඝර්ෂණ බලය 6යි phi ඊට a vy. ඕක සමානයි ස්කන්ධය 4යි 4 බෙදීම 3යි 3න් 4යි phi a ඝනය rho pb ඕක වතාවක් a y.
හරිද? ඔහම එනවා. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. මේක සුළු කරන්න තියෙන්නේ. මේ බලන්න. මේ පළවෙනි පද දෙකේ 4 බෙදීම 3යි 5 a ඝනය g පොදු සාධකනේ. ඒතකොට ඇතුළ ඉතුරු වෙන්නේ රෝ pb ඍණ රෝ w නේ. ඕක ඍණ 6යි 5a 6යි 5 ඊට avy සමානයි මෙතන 4යි 5 4 බෙදීම 3යි 5 a ඝනය රෝ pb ay. මෙතනින් ay යුක්ත කරන්න පුළුවන් මේ පදෙන් බෙදලා. ඒ පදෙන් බෙදද්දි මෙන්න මෙතන මේ කොටස බෙදෙද්දි 3න් 4 කැපෙනවා 5 කැපෙනවා a ඝනය කැපෙනවා g විතරක් ඉතුරු වෙනවා. එතකොට ඇතුළේ ඉතුරු වෙන්නේ රෝ pb ගෙන් බෙදුවාම මෙතන රෝ pb ට රෝ pb කැපිලා 1 ඉතුරු වෙනවා ඍණ රෝ w බෙදීම රෝ pb වතාවක් g ඍණ මෙයාව බෙදෙද්දි අර කලින් වගේ 6යි 4යි සුළු වෙලා ගිහිල්ලා මෙතන 3 වෙනවා මේ 3 උඩට ගිහිල්ලා 9 වෙනවා 5 ට 5 කැපෙනවා ඊට a කැපෙනවා vy ඉතුරු වෙනවා බෙදීම යට ඉතුරු වෙනවා 2යි a වර්ගය රෝ pb කියලා. ඔන්න සිරස්තරණ සංරචකේ. ඔන්න සිරස්තරණ සංරචකේ. ඒතර උත්තර දෙක තියෙන්නේ ඔය උත්තර දෙකම තියෙන්නේ පළවෙනි උත්තරේනේ. පළවෙනි උත්තරේ. ඒතර 44ට ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ. 44ට පළවෙනි උත්තරේ. ඕක පළවෙනි උත්තරය කියලා නිකන් හිතන්නත් තිබ්බා මෙහෙම. අර කලින් තොරණ හොයාගන්න ඕනේ අපි. ax හොයාගන්න ඕනේ. ax හොයාගත්තට පස්සේ 2 5 අයින් කරන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ 1 3 4නේ. හතරවෙනි උත්තරේ එතකොට අයින් කරන්න පුළුවන් කීයදවත් ගුරුත්වාකර්ෂණයෙන් දෙවෙනි අවස්ථාවේ සිරස්ව වැටෙන්නේ නැහැ. මොකද බර විතරක් නෙමෙයි තියෙන්නේ උඩු ගුරුතරපම් බලයක් තියෙන දුෂ්ටාවිතා බලයක් තියෙනවා. එතකොට කීයදවත් g තරණේ විතරක් එන්නේ නැහැ. තුන අයින් කරන්න පුළුවන් ඔතන අනිවාර්යෙන් දුෂ්ටාවිතා බලයේ බලපෑමක් තියෙන්න ඕනේ. එතකොට ඊට පදයක් තියෙන්න ඕනේ තුන්වෙනි උත්තරේ දෙවෙනි y කොටසට ඊට නැහැ. එහෙනම් ඊට නැති නිසා තුන අයින් කරන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ 1. මේක මේ සම්පූර්ණ ප්‍රකාශනය සුළු කරන්න ඕනිත් නෑ. මේක ගත්තට පස්සේ මේක ගත්තට පස්සේ අපිට ඉතුරු වෙන්නේ මේක ගත්තට පස්සේ අපිට ඉතුරු වෙන්නේ 1යි 3යි 4යිනේ. ඒතර 4 අයින් කරන්න පුළුවන් මේ දෙවෙනි කොටසේදී g වෙන්න බෑ. g වෙන්න බැරි නිසා 4 අයින් කළ හැකියි. ඊළඟට මෙතන දුෂ්ටාවිතා බලය බලපෑමක් තියෙන නිසා 3 අයින් කරන්න පුළුවන්. හරිද? එහෙනම් මේ y කොටසේදී මෙන්න මෙතනදී අනිවාර්යෙන් ඊට පදයක් තියෙන්න ඕනේ. ඊට තියෙන්න ඕනේ. ඒක නිසා 3යි 4යි අයින් කළා. උත්තරය ඉතුරු කරගන්න පුළුවන් 1 කියන එක. හරිද? එහෙම යන්නත් පුළුවන්. ඊළඟට බලන්න ඕනම 45 වෙනි ගාන. හතලිස් පස්වෙනි ගාන. හතලිස් පහේ අපිට කියන ශීත කරන ලද සිසිල් බීම සහිත වීදුරු බෝතලයක් වායුගෝලයේ තැබූ විට එහි පෘෂ්ඨය මත ජලයේ ඝනීභවනය වන බව පෙනුනලු. ඒ වායුගෝල උෂ්ණත්වයට පත්වීමට පෙර ඝනීභවනය වන සම්පූර්ණ ජල ප්‍රමාණය රඳා නොපවතින්නේ මොකක් මතද කියලා අහනවා. හරිද? ඝනීභවනය වන සම්පූර්ණ ජල ප්‍රමාණය. දැන් මේ බලන්නකෝ.
දැන් බීම බෝතලේ අරගෙන බීම බෝතලේ අරගෙන වායුගෝලයේ උඩින් තිබ්බහම මේක සිසිල්නේ. එතකොට ජලය ඝනීභවණය වෙන්නේ කොහොමද? ජලය ඝනීභවණය වෙන්නේ මේ අවට තියෙන වායුගෝලය මෙයාට තාපය ලබා දෙනවා. මේ අවට තියෙන වායුගෝලය මෙයාට තාපය ලබා දෙනවා. හරිද? එහෙම තාපය ලබා දෙද්දී මේ ජල අණුව වාෂ්ප අණුව තාපය දුන්නාම එයා ඝනීභවණය වෙනවා. මෙයා තාපය දුන්නාම එයා ඝනීභවණය වෙනවා. මෙයා ඔහොම තාපය දීලා පෘෂ්ඨය මත ඝනීභවණය වෙනවා. මේ හැමෝම තාපය දෙනවා බෝතලයට. හරිද? ඔහොම තාපය දීලා පෘෂ්ඨය මත ඝනීභවණය වෙනවා. දැන් බෝතලය ගන්න තාප ප්‍රමාණය නියතයක් නේද? බෝතලය අරගන්න තාප ප්‍රමාණය නියතයක්නේ. අපි හිතමුකෝ බෝතලයේ ඉන්නේ සෙල්සියස් ඍණ x වල කියලා. සෙල්සියස් ඍණ x වල. ඍණ හරි මොකක් හරි ධන x කියලා හිතමුකෝ. අඩු උෂ්ණත්වයක ඉන්නේ. වායුගෝලය θr. සෙල්සියස් θr. හරිද? මම මේක θx කියලා හිතන්න. θx මේක θr. එහෙනම් θx වල ඉඳන් θr දක්වා බෝතලේ රත් වෙනවනේ. එහෙනම් බෝතලේ අරගන්න තාප ප්‍රමාණය Q සමානයි. බෝතලේ ස්කන්ධේ MB. බෝතලේ අඩංගු මේ මුළු පද්ධතියේම ස්කන්ධේ MB විශිෂ්ට තාපධාරිතාව C වතාවක් d θට දාන්න වෙන්නේ θr ඍණ θx. ඔන්න ඕකනේ. හරිද? MB ඔය ටික. එතකොට මේක බෝතලේ ස්කන්ධ නියතයක්. බෝතලේ තාපධාරිතාව පද්ධතියේ නියතයක්. උෂ්ණත්ව වෙනසක් නියතයක්. ශීතකරණයෙන් ගන්නකොට එකම උෂ්ණත්වයේ අන්තිමට කාමර උෂ්ණත්වයටපත් වෙනවා. එහෙනම් අපිට පේනවා බෝතලය අරගන්න තාප ප්‍රමාණය. නියතයි. හැබැයි ඒක රඳා පවතිනවා. නියතයි කියන්නේ අර මේ පද ටික නියත නම් නියතයි. නමුත් එය රඳා පවතිනවා බෝතලයේ ස්කන්ධය මත. පද්ධතිය විශිෂ්ට තාපධාරිතාව මත. සහ ආරම්භක උෂ්ණත්වය මත සහ පරිසර උෂ්ණත්වය මත. ඔන්න ඔය පද හතර මත පද ටික මත රඳා පවතිනවා. හරිද? එතකොට දැන් මෙහෙමයි. මේ ජල වාෂ්ප ටික තමයි තාපය දෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ තාපය දුන්නොත් තමයි මේ ටික ඝනීභවණය වෙලා රැඳෙන්නේ. එහෙනම් දෙන තාප ප්‍රමාණය රඳා පවතින්නේ මේ සාධක මත විතරනම්. එහෙනම් මෙන්න මේ සාධක මත විතරයි මේ සාධක මත තමයි ඝනීභවණය වෙන ජල වාෂ්ප ප්‍රමාණය තීරණය වෙන්නේ. ඝනීභවණය වෙන ජල වාෂ්ප ප්‍රමාණයද මේවා මත තීරණය වෙනවා. මේවා මත විතරයි ඝනීභවණය වෙන ජල වාෂ්ප ප්‍රමාණය තීරණය වෙන්නේ. හරි බලන්න දැන්. පළවෙනි උත්තරය ගත්තොත් පළවෙනි උත්තරය කියනවා ශීතකරන ලද සිසිල් බීම බෝතලයේ ආරම්භක උෂ්ණත්වය මත. ඒ කියන්නේ θx මත රඳා පවතී. ජල වාෂ්ප ප්‍රමාණය ඝනීභවණය වෙන ජල වාෂ්ප ප්‍රමාණය θx මත රඳා පවතිනවා. දෙවෙනි උත්තරය කියන්නේ බීම් බෝතලයේ තාපධාරිතාව මත රඳා පවතිනවා. දෙවෙනි උත්තරෙත් රඳා පවතිනවා. තුන්වෙනි උත්තරේ
සිසිල් බීම් බෝතලයේ උෂ්ණත්වය වැඩි වන ශීඝ්‍රතාවය මත. සිසිල් බීම් බෝතලයේ උෂ්ණත්වය වැඩි වන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ සිසිල් වන ශීඝ්‍රතාවය අනිත් එක රත් වෙන ශීඝ්‍රතාවය වගේ එකක්. හරිද? මේ බලන්නකෝ. අපි දන්නවා තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාවය තරගන්න පුළුවන් KA වතාවක් තීටා ඍණ තීටා R කියලා. KA වතාවක් තීටා ඍණ තීටා R. එතනනේ උෂ්ණත්වය වෙනස් වෙන d තීටා අරගන්න පුළුවන් බෙදීම dt මේ q කියලා කියන්නේ q ඩොට් කියලා අපි අරගන්නේ mc d තීටා බෙදීම dt කියන එකනේ. එහෙනම් d තීටා බෙදීම dt අරගන්න පුළුවන් k a බෙදීම mc වතාවක් තීටා ඍණ තීටා r කියලා. එතකොට මෙන්න මෙයා ගත්තාම මේක තමයි ඔය දීලා තියෙන තුන්වෙනි උත්තරේ උෂ්ණත්වය වැඩි වෙන ශීඝ්‍රතාවය කියලා. ඉතින් උෂ්ණත්වය වැඩි වෙන ශීඝ්‍රතාවයට බලපාන සාධකත් මේ සාධකමයි නේද මේ? m c තීටා තීටා r. උෂ්ණත්වය වැඩි වෙන ශීඝ්‍රතාවයට බලපාන සාධකත් ඒ සාධකම ටිකම තමයි. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙන ශීඝ්‍රතාවයට බලපාන සාධක ටිකත් ඔය සාධක ටිකම නම් එහෙනම් ඒක මතත් රඳා පවතිනවා. ඒක මතත් රඳා පවතිනවා. හරිද? ඒක මතත් රඳා පවතිනවා. මේක තේරුණාද? මේ තියෙන උෂ්ණත්වය වැඩි වෙන ශීඝ්‍රතාවය මේ තියෙන්නේ උෂ්ණත්වය වැඩි වෙන ශීඝ්‍රතාවය උෂ්ණත්වය වැඩි වෙන ශීඝ්‍රතාවය එතකොට එයා රඳා පවතින්නේ m c m කියන අර mb කියන එක c තීටා ආරම්භක මේ බෝතලයේ උෂ්ණත්වය තීටා r මත රඳා පවතිනවා. එහෙනම් ඒ සාධක ටික මත ඝනීභවනය වෙන ජල වාෂ්ප ප්‍රමාණය රඳා පවතින්න ඕනේ. ඒ සාධක ටික මත ඝනීභවනය වෙන ජල වාෂ්ප ප්‍රමාණය රඳා පවතින්න ඕනේ නම් ඒකත් හරි. ඊළඟ හතරවෙනි උත්තරේ වායුගෝලයේ තුෂාරාංකය මත. වායුගෝලයේ තුෂාරාංකය මතත් රඳා පවතිනවා. කොහොමද රඳා පවතින්නේ? වායුගෝලයේ තුෂාරාංකය මත. ඉතින් තුෂාරාංකය පත් වුණාට පස්සේ නේද තුෂාරාංකයේ ඉඳන් නේද ඝනීභවනය වෙන්නේ. හරිද? ඒතර වාෂ්ප ටික ඝනීභවනය වෙන්නේ තුෂාරාංකයේ ඉඳන්නේ. තුෂාරාංකය අපි හිතමුකෝ තුෂාරාංකය සෙල්සියස් 25යි කියලා. බෝතලයේ උෂ්ණත්වය සෙල්සියස් 10යි කියලා හිතන්න. තුෂාරාංකය 25යි. බෝතලයේ උෂ්ණත්වය 10යි. එහෙනම් මෙයාගේ ඝනීභවනය වෙන්නේ 25 ඉඳන් 10ට. බෝතලේ අවසාන පද්ධතිය අරගන්න උෂ්ණත්වය 10යි. හරිද? අපි එහෙම හිතමු නිකන්. අවසානයේ තියෙන උෂ්ණත්වය අවසානයේ අරගන්න උෂ්ණත්වයේ මම තීටා r නෙමෙයි බෝතලේ අවසාන උෂ්ණත්වය මම තීටා නෝට් කියලා හිතන්න. හරිද? ඒතකොට පරිසර උෂ්ණත්වය නෙමෙයි සිසිල් වෙලා නතර වෙන්නේ. හරිද? එතකොට මේ අවසානයේ අරගන්න උෂ්ණත්වය. හරිද? තුෂාරාංකය දන්නේ අපි හිතමු පද්ධතියේ තියෙන්නේ සෙල්සියස් 10 තුෂාරාංකය 25. එතකොට 25 ඉඳන් 10ටනේ තාපෙ දෙන්නේ. තුෂාරාංකයට ආවට පස්සේ තමයි සිසිල් වෙන්න ගන්නෙ. එහෙනම් තුෂාරාංකේ 25 ඉඳන් 10ට දෙන තාප ප්‍රමාණය එක. ඊළඟට අපි හිතමු තුෂාරාංකය 20යි කියලා. එතකොට තාපෙ දෙන්නේ 20 ඉඳන් 10ට. පැහැදිලිද? 20 ඉඳන් බෝතලේ තියෙන 10 නම් 20 ඉඳන් 10ට තාපෙ දෙන්නේ. එහෙනම් අර 25 ඉඳන් 10ට තාපෙ දෙනකොට ඝනීභවනය වෙන ප්‍රමාණය වැඩි. 20 ඉඳන් 10ට තාපෙ දෙනකොට අඩු උෂ්ණත්ව වෙනසක් තමයි සිද්ධ කරන්න තියෙන්නේ. එහෙනම් එතෙන්දී ඝනීභවනය වෙන ප්‍රමාණය අඩුයි. හරිද? දැන් මේ බෝතලයට තාපය ලබා දෙනකොට තුෂාරාංකයේ බලපෑමකුත් තියෙනවා. දැන් තාපය ලබා දෙන්න ඕනේ නෙමෙයි. අර වාෂ්ප ඝනීභවනයේ විදි තුෂාරාංකයේ බලපෑමකුත් තියෙනවා. එහෙනම් තුෂාරාංකය මතත් රඳා පවතිනවා. තුෂාරාංකය මතත් රඳා පවතිනවා. හරිද? තුෂාරාංකය මත ඕක රඳා පවතිනවා. මොකද තුෂාරාංකය වැඩි නම් වැඩි කාල සීමාවක් තුළ ජලය ඝනීභවනය වෙනවා. බෝතලේ සිසිල් නිසා. තුෂාරාංකය වැඩි නම් වැඩි කාල සීමාවක් තුළ ජලය ඝනීභවනය වෙනවා. තුෂාරාංකය අඩුයි නම් ජලය ඝනීභවනය වෙන්නේ අඩු කාල සීමාවක් තුළ. අඩු කාල සීමාවක් තුළ. එහෙනම් ඒක මත රඳා පවතිනවා. පස්වෙනි උත්තරය කියන්නේ බෝතලයේ
බෝතලයේ තාප සන්නායකතාවය. ඔය තාප සන්නායකතාවය මත රඳා පවතින්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට ගැටලුවක් මතුවෙනවා මෙහෙම. ඉතින් ෆ්‍රිජ් එකෙන් එළියට දාන ප්ලාස්ටික් බෝතලයකුයි වීදුරු බෝතලයකුයි මත ජලයේ ඝනීභවනය වෙන ප්‍රමාණය දෙකක් නේ කියලා. හරිද? ප්ලාස්ටික් බෝතලයක් එළියට දාපුවාම ඒකේ ඝනීභවනය වෙන ප්‍රමාණය, වීදුරු බෝතලයක් එළියට දාපුවම එතන ඝනීභවනය වෙන ප්‍රමාණය. ලෝහ බෝතලයක් එළියට දැම්මොත් ෆ්‍රිජ් එකෙන් එළියට එතන ඝනීභවනය වෙන ප්‍රමාණය දෙකක් නේ කියලා. හැබැයි එතනදී ඔයගොල්ලෝ දකිනවා ලෝහ බෝතලයේදී ඉක්මනට ඝනීභවනය වෙනවා. ඒක ඉක්මනටනේ. එතන ඉක්මනට ඝනීභවනය වෙනවා. හැබැයි මතක තියාගන්න එකම උෂ්ණත්වාන්තරයෙන් සිදුවෙන්නේ ওই පද්ධතිවල හැම එකේම එකම උෂ්ණත්වාන්තරය තමයි සිදුවෙන්නේ පරිසර උෂ්ණතර වෙනකම්ම ඒ පද්ධති හැම එකේම. එතකොට එකම උෂ්ණත්වාන්තරය නම් සිද්ධ වෙන්නේ ලබා ගන්න එකම තාප ප්‍රමාණයක්. වෙනසකට තියෙන්නේ ලෝහ බෝතලය ඉක්මනින් තාපය අරගන්නවා. ඒක නිසා අපිට ඉක්මනින් පේනවා ඝනීභවනය වෙන ටික. හැබැයි වීදුරු බෝතලේ තාපය අරගන්නේ හිමීට. එතකොට අපි ඒක විශාල කාලයක් තිබ්බොත් අර ප්‍රමාණයම ඝනීභවනය වෙන්න ඕනි. දැන් අර එකම කාල සීමාව తీරුවාම ඕක හරියන්නේ නැහැ. එතකොට ලෝහ බෝතලේ තාප ක්‍රියාවලිය ඉක්මනින් ඉවර වෙනවා. ඒක නිසා ඉක්මනින් ජල වාෂ්ප ග්‍රෑම් 10ක් ඝනීභවනය වෙනවනේ. ජල වාෂ්ප ග්‍රෑම් 10 ඝනීභවනය වෙනවා ඉක්මනට. හැබැයි වීදුරු බෝතලෙත් ඒ ග්‍රෑම් 10ම ඝනීභවනය වෙනවා. හැබැයි ටික වෙලාවක් යනවා. අපි ඉතින් අර සම්පූර්ණ ඝනීභවනය වෙනකන් ඉවසන් ඉන්නේ නැති නිසා අපිට පේන්නේ ලෝහ බෝතලේ ඉක්මනට ලෝහ බෝතලේ වැඩිපුර ඝනීභවනය වෙනවා වගේ. හැබැයි මතක තියාගන්න සන්නායකතාවය වැඩි එක්කෙනාගේ වෙන්නේ වැඩිපුර ඝනීභවනය වෙන එක නෙමෙයි ඉක්මනින් ඝනීභවනය වීම. එහෙනම් රඳා නොපවතින උත්තරේ 5. රඳා නොපවතින උත්තරේ 5. හරිද? ඒතර අනිත් සාධක මත රඳා පවතිනවා. ඔතන තරුවක් දාලා ලියාගන්න. තාප සන්නායකතාවය මත රඳා නොපවතී. තාප සන්නායකතාවය මත රඳා නොපවතී. තාප සන්නායකතාවය වැඩි නම් සිදුවන්නේ තාප සන්නායකතාවය වැඩි නම් සිදුවන්නේ ඉක්මනින් ඝනීභවනය වීම මිස වැඩි ප්‍රමාණයක් ඝනීභවනය වීම නොවේ. ඉක්මනින් ඝනීභවනය වීම මිස වැඩි ප්‍රමාණයක් ඝනීභවනය වීම නොවේ.